දෙවි සමිඳුන්ගේ නාමයට ස්තුති වේවා ප්‍රශංසා වේවා මේ වෙලාවේදී අපි විශේෂයෙන්ම ජූනි 29 මෙතෝදිස්ත මංගල්‍ය දිනය සිහිපත් කරලා පවත්වන මේ දේව මෙහෙයට ඔබ සෑම කෙනෙක්ම ඉතාම ආදරයෙන් පිළිගනු ලබනවා. මේ දේව මෙහෙය විශේෂයෙන්ම දක්ෂිණ දිසාවේ එවැන්ජලිස්ට් කමිටුව මගින් පවත්වනු ලබන අතර මේ දේව මෙහෙය කඩනකොටගෙන ඒ මුල් මෙතෝදිස්ත මිෂනාරිවරුන් තුල තිබුණු ඇදහිල්ල කැපවීම සුභාරංචිය බෙදා ගන්නට ඔවුන් තුල තිබුණු කැක්කුම මේ සියල්ල ගැන අපි දෙවි සමිඳුන්ට ස්තුතිවන්ත වෙමින් වර්තමානයේ අපිට තිබෙන අභියෝගත් සමග සුභාරංචිය ප්‍රකාශ කිරීමේ ඒ දිව්‍ය මෙහෙවරට මේ තවත් රුකුලක් ආශිර්වාදයක් වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් ඔබ සෑම කෙනෙක්ම ඉතාම ආදරයෙන් පිළිගනු ලබනවා. අපි හිස් නමා යාඥා කරමු. අතිශුද්ධ කරුණාවන්ත මහෝත්තම දෙවි ස්වාමිනී ඔබ වහන්සේගේ ශුද්ධ නාමයට ස්තුති කරමින් ප්‍රශංසා කරමින් අපි ඔබ වහන්සේගේ දේවාභියසට එනවා. ඔබ වහන්සේ අපිට දී තිබෙන ජීවිතය ඒ ජීවිතය තුළ සමිඳුනි ඔබ වහන්සේව දැන හැඳින ගන්න ඔබ වහන්සේගේ ඒ සුභාරංචිය උදෙසා මේ ශ්‍රී ලංකාවට පැමිණි ඒ මුල් මෙතෝදිස්ත මිෂනාරි කණ්ඩායම සිහිපත් කරමින් ස්වාමිනී මෙතෝදිස්ත මංගල්‍ය වෙනුවෙන් පවත්වන්නා වූ මේ දේව මෙහෙය ඔබ වහන්සේගේ දේව දෑතට බාර කරනවා. ජේසුස් ඔබ වහන්සේගේ ආශිර්වාදය මේට සම්බන්ධ වෙන සිළු දෙනාටද මේට නරඹන සෑම කෙනෙකුටද දීලා ස්වාමිනී ඒ කරුණ කොටගෙන ඔබ වහන්සේට දක්වන්නා වූ පක්ෂපාතීකම් ඔබ වහන්සේට දක්වන්නා වූ ඒ ගරුබිය ඇතිව ස්වාමිනී මෙවැනි වකවානුවක් තුළ ඔබ වහන්සේගේ මෙහෙවරේ යෙදෙන්නට ඔබ වහන්සේගේ සුභාරංචිය ප්‍රකාශ කරන්නට ඔබ වහන්සේගේ දහම ලෝකයට ගෙන යන්නට මේ තවත් ආශිර්වාදයක් කරන්න කියලා අත්වැලක් කරන්න කියලා මේ නමස්කාර මෙහෙය ඔබ වහන්සේගේ දේව දයාතට බාර කරනවා යේසුස් වහන්සේගේම උතුම් වූ නාමයෙන්ය. ආමෙන්. උන්වහන්සේට අපේ ප්‍රශංසාව පුද කරමින් දේව වචනේ කියනවා ඔබ වහන්සේගේ මණ්ඩපයේ එක් දිනක් සිටීම අන් තැනක දින දහසකට වඩා වාසනාවන්තයි කියලා. මගේ ශක්තිය, මගේ සවිය, මගේ පලිහ වන ස්වාමිනී, මගේ ආත්මය ඔබ වහන්සේ සොයනවා. මගේ ආත්මය ඔබ වහන්සේ කෙරෙහි පිපාසයි මගේ ස්වාමිනී. අපි මේ ලෙස ඔබ වහන්සේට අපි ප්‍රශංසාව ඔප්පු කරනවා. Oh
මව් කුසේ මම රහසින් වැඩෙද්දී ඔබ වහන්සේ මාව දැක්කා. මහා පුදුම විදියට අපිව මවලා අපිට හුස්ම දීලා. ඔබ වහන්සේ දිනෙන් දින අපේ ආශිර්වාද අලුත් කරමින් අපිව ගෙන යන නිසා ඔබ වහන්සේට ස්තුතියි මගේ පියාණනි. මම කුමන තැනක හිටියත් ස්වර්ගයේ සිටියත් පාතාලයේ සිටියත් ඔබ වහන්සේ මා සමගයි පියාණනි. ඔබ වහන්සේගේ ප්‍රේමයට මාව වෙන් කරන්න කිසිවකට බැහැ ස්වාමිනී. ස්වාමිනී අපි ඔබ වහන්සේට තව දුරටත් අපේ ප්‍රශංසාව ඔප්පු කරනවා. ඔබ වහන්සේගේ ළඟකම මට දැනෙනවා පියාණනි. වෙන කාටත් වඩා ස්වාමීන් වහන්සේ ඔබේ සිත දන්නවා. ඔබේ සිතුවිලි උන්වහන්සේ දන්නවා. ඔබේ මුවට වචනයක් එන්නටත් පෙර උන්වහන්සේය දන්නවා. අපි අපිව විමසා බලද්දී ඔබට දැනෙනවද ඔබේ සිතේ තියෙන ඒ පාපය? දෙවියන් වහන්සේ පිළිකුල් කරන දේ ඔබට දැනෙනවද? උන්වහන්සේගෙන් අප වෙන් කරන පිණිස පාපය අපේ දොරකඩ ළඟ අපිව ගිල ගන්න බලාගෙන ඉන්නවා. අපි දිනයක් පාසා අපි උන්වහන්සේට කිව යුතුයි ස්වාමිනී මගේ හිත විමසා බලා ඔබ දැනගත මැනව. මගේ සිතුවිලි පරීක්ෂා කර ඔබ දැනගත මැනව. ඒත් මේ පාපයෙන් අපිව ගලවා ගත හැක්කේ
කිසිදු පාපයක් නොමැතිව කුරුසියක ගැලූ ඒ යේසුස් වහන්සේගේ රුධිරයට පමණමයි. දෙවියන් වහන්සේගේ අභිමුඛයට අපිට බය නැතුව, ලැජ්ජාවක් නැතුව දැන් අපිට එන්නට අවස්ථාව තියෙනවා. ඔබ ඒ අවස්ථාව ලබා ගන්නට සූදානම්ද? අපි අපේ සිත් විමසා ගනිමින් අපි ගායනා කරමු ඊළඟ ගීතය. Thank
වහන්සේවරුන්ට උහසුනේ පළවෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයේ මෙසේ සඳහන් වෙනවා. ප්‍රේමයෙන් උන්වහන්සේ ඉදිරියේ අප ශුද්ධව නොකැලැල්ව සිටින පිණිස ලෝකය මැවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුස් වහන්සේ තුළ දෙවියන් වහන්සේ අප තෝරාගත්සේක. ඔබ විශ්වාස කරනවද ඔබ ඉපදෙන්නටත් කලින් මේ ලෝකය මවන්නටත් කලින් ඔබව මාව අද මේ ජීවිතය ගත කරන පිණිස දෙවියන් වහන්සේ විසින් තෝරාගෙන ඇති බව. එය අහඹු දෙයක් නෙමෙයි. ඔබේ ජීවිතය අහඹු දෙයක් නොවේ. ඔබ හිතලා බලලා තියනවද ඔබේ ජීවිතය ඔබ වහන්සේ ඔබට දී ඇත්තේ කුමන හේතුවක් නිසාද කියලා? උන්වහන්සේගේ ඵල අපේ ජීවිත තුළින් සමාජයට පෙන්වමින් ඵල දරමින් ජීවත් වෙන පිණිස අපිට මේ ජීවිතය දීලා තියෙනවා. ඒ ඵල දැරීම ගැන අපි උන්වහන්සේට ස්තුති කරමින් අපි උන්වහන්සේට ස්තුතිවන්ත හදවතින් අපි ගායනා කරමු ඊළඟ ගීතිකාව. Budu
ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි අපි අද මෙතෝ සභාවට විශේෂ දවසක් සිහි කරනවා. මේ දවස තමයි මෙතෝදිස්ත දවස. නැත්තම් මෙතෝදිස්ත මංගල්‍ය දවස. මේ දවස අපි සිහි කරන්නේ එංගලන්තයේ සිට ශ්‍රී ලංකා දීපිට පැමිණි මිෂනාරිවරු නැත්තම් ධර්ම දූත කණ්ඩායම ලංකාවට ගොඩ බැස්ස දවස 1814 ජූනි 29 වෙනි දින වැලිගම වෙරළ තීරයට පැමිණියා වූ මෙම මිෂනාරිවරුන් සිහිපත් කරමින් තමයි අපි මෙතෝදිස්ත ව්‍යාපාරයේ ආරම්භයේ දවස හැටියට සැලකමින් සිහිපත් කරන්නේ. මේ දවසේදී ඔබත් සමග බයිබලීය පණිවිඩයක් බෙදා ගන්න ලැබීම මම ඉතාමත්ම අගය කොට සැලකනවා. මම මේ සිද්ධියේදී එදා වෙච්ච දේවල් නැත්තම් මේ මිෂනාරිවරු කළා වූ සේවාව අපි හැමෝම දන්න නිසා අපිට මේ කරුණ සොයා ගන්න උවමනා කරන තැන් උවමනාවටත් වඩා තිබෙන නිසා අද අපි මේ දවසේදී මේ කාලයේදී කෙසේ මේ කටයුත්තට අතගසන්න ඕනද කියන එක ගැන ඔබත් එක්ක බෙදා ගන්න කැමැත්තෙන් ඉන්නේ. රාජාවලිය දෙවෙනි රාජාවලිය 5 වෙනි පරිච්ඡේදයේ ලස්සන කතන්දරයක් අපිට හම්බුනා. ඒ කතන්දරේ ඉන්නවා මහා විරුවෙක්. එයා තමයි නාමන් කියන සේනාධිපතියා යුද සෙන්පතිය. මේ නාමන් කියන යුද සෙන්පතියා හැම අතින්ම යුද ජයග්‍රහණය ලැබලා උද්දච්ච මානසිකත්වයකින් හිටපු කෙනෙක්. ਉਹ කල්පනා කරා ඔහුට වඩා බලවතෙක් තවත් නැහැ. ਉਹ දෙවියන් වහන්සේ ගැන වැඩිදුර දැනගෙන හිටියෙත් නැහැ. එහෙම දැනගැනීම උවමනාවක් ඔහුට තිබුණෙත් නැහැ. ඔහුට තිබුණ බලය නිසා ඔහු ඒ බලය පාවිච්චි කළා හැමතිස්සෙම තමන්ගේ අනසක පතුරවන්න. මෙසේ සිටි නාමන්ගේ ඇඟේ ඉතා දරුණු ලේ වැගිරෙන කුෂ්ඨයක් තිබුණු බව බයිබලයේ මේ මම කිව්ව කොටසෙහි සඳහන් වෙනවා. ඔහුට මේ රෝගය සුවපත් කරගන්න ලැබුණු හැම අවස්ථාවකදීම ඔහු ඒ ප්‍රයෝජන ගත්තද ඔහුගේ කුෂ්ඨය හොඳ වුණේ නැහැ. වාසනාවකට වගේ නාමන්ගේ නිවසේහි පුංචි දැරියක් හිටියා. මේ දැරිය ඊශ්‍රායල් දේශයෙන් යුද වදින්න ගිය අවස්ථාවක අල්ලාගත්තු වහල් කෙල්ලක්. ඒ දැරිය නාමන්ගේ බිරිඳට බොහොම සමීපව සේවය කරමින් සිටියා. දවසක් දා මේ දියණිය තමන්ගේ ස්වාමිදුවට කියනවා ඔබගේ ස්වාමියා නැත්තම් නාමන් අපගේ දිවසිවරයාට පෙන්වුවොත් ඔහු මේ කුෂ්ඨය සුවපත් කරයි. ඒ අනුව නාමන් එලීසා නම් දිවසිවරයා හමු වෙන්න යනවා. ඔහු කල්පනා කරනවා එලීසාගේ ගේ ළඟට ගියාම එලීසා දිවසිවරයා එළියට ඇවිල්ලා ඔහුගේ මේ ගරුත්වය ගැන සැලකිල්ලක් දක්වලා නැත්තම් ඔහු ලැබූ යුද ජයග්‍රහණ ප්‍රසිද්ධිය ඔහු යුද සෙන්පතියෙක් මහා විරුවෙක්. ඒ නිසා ඔහුට මහා පහසු විදියකින් අතතබල හරි වචනයක් කියලා හරි මේ කුෂ්ඨය සුවපත් කරයි. නමුත් එලිසා ඔහුට කියනවා ඔබ ගිහිල්ලා යෝර්දාන් ගඟේ 7 වරක් ගිලිලා එන්න කියලා. නාමන් මේක ප්‍රතික්ෂේප කරා. ප්‍රතික්ෂේප කරන්න ප්‍රධානම හේතුව උනේ එකක් අර මම කලින් සඳහන් කරපු ඔහු බලාපොරොත්තු වෙච්ච විදියට ඒක සිද්ධ වුණේ නැති නිසා දෙවනෝ කියන්නේ දෙනවා මේ ප්‍රදේශයේ මීට වඩා වතුර පිරිසිදු ගංගාවල් කීපයක් තියෙනවා. ඒ පර්පල් කියන ගංගාව, අබාන් කියන ගංගාව ඔහු සඳහන් කරනවා ඒ ගංගාවල මට ගිලෙන්න කිව්වනම් එහි වතුර කොච්චර හොඳද. හැබැයි ඒක ඔහුගේ නිගමනයක්. බයිබලයේ කොහෙවත් මේ යෝර්දාන් ගඟේ වතුර අපිරිසුදුයි කියලා නෑ. නමුත් නාමන් හිතනවා ඔහුගේ කියවීමට අනුව නැත්තම් ඔහුගේ දැනුමට අනුව මේ ගඟේ වතුර අනිත් ගංගාවට වඩා හොඳ නැහැ කියලා. නමුත් එලීසා කියන ඔබ ඒ දේව කළ යුතුයි. අවසානයේදී නාමන්ගේ පිරිවර නැත්තම් ඔහුගේ බටයන් ඔහුගේ අතවැසියන් කතා කරලා ඔහුව මේ යෝර්දාන් ගඟේ ගිලෙන්න සලස්වනවා. යෝර්දාන් ගඟෙන් ඔහු ගිලෙන විටම ඔහුගේ සිරුර පුංචි දරුවෙක්ගේ වගේ මේ කුෂ්ඨයෙන් සුවපත් වෙනවා. මම මේ සිද්ධිය ඔබට මතක් කරන්නේ
අවුරුදු 80ක් විතර ඉක්ම ගිය තෝමස් කෝක්තුමා එදා එංගලන්තේ මන්ත්‍රණ සභාවත් එක්ක වාද විවාද කරලා කැමැත්තක් ප්‍රකාශ කරනවා ඔහු සතුව තිබිච්ච පවුම් 80ක් වගේ මුදලක් වියදම් කරමින් අපේ ලංකාදීපයට නැත්තම් ආසියාතිකරයට සුභාරංචි අරන් එන්නට ඕනයි. ඒත් ඔහු ඔහු සහ ඔහුගේ පිරිවර ආපු නැවවලදී කාලයක් ගත වීමේදී ඔවුන්ට මුහුණ පාන්න සිද්ධ වෙන හැම දෙයක්ම බාර ගන්න සූදානම් වෙලා හිටියා. ඒ අනුව තෝමස් කෝක්තුමා ඇතුළු තවත් දේවගති භාර්යාවන් කීප දෙනෙක් මහ මුහුදෙහි ස්වාමින් වහන්සේ තුළ සැතපීම කාරණ කොටගෙන ඔවුන්ගේ සිරුරු මහ මුහුදට බිහිදන් කරන්නට යෙදුණා. නමුත් ඒ ඇති කරපු බලාපොරොත්තුවේ බීජය අරගෙන මිෂනාරිවරු අපේ රටට පැමිණියා. ඔවුන් නැවිත් යාපනයේ මඩකලපුවේ මාතරේ කොළඹින් දිවයිනේ සතර දිග් භාගයේ මේ මෙතෝදිස්ත ව්‍යාපාරය ආරම්භ කරන්නට පටන් ගත්තා. ඔවුන් ආරම්භ කරනකොට ඔවුන් බලාපොරොත්තු වුණා ජන ජීවිතයේ තිබුණු යම් යම් බිඳවැටි ආත්මික දරුණු කුෂ්ඨ රෝග ඇති මිනිසුන්ව සුවපත් කරන්න ක්‍රියා කරා. ඒ නිසා ඔවුන් මේ සෙනග හමුවට ගිහිල්ලා දුප්පත් ගම්මාන වලට ගිහිල්ලා ඔවුන්ගේ ගෙවල් සොයාගෙන ඔවුන් බැඳී ඇලී ගැලී සිටපු අන්‍ය ආගමික මිත්‍යා මතවලින් ඔවුන් නිදහස් කරගෙන ගැලුම්කාර යේසුස් වහන්සේගේ ප්‍රීතිය ඔවුන්ට ගෙනත් දුන්නා. ඔවුන්ගේ පාපයෙන් නිදහස් වෙන්න තිබෙන එකම මාර්ගය යේසුස් වහන්සේ පිළිගැනීම කියලා ඒ මෙතෝදිස්ත ව්‍යාපාරයේ හිමිකරුවන් ශ්‍රී ලංකා දීපයේ ජනයාට මතක් කරලා දුන්නා. ඔවුන් එතන සිටෙව්වා. අද මේ නාමන්ගේ කතාව මම පාවිච්චිට ගත්තේ නාමන්ට තිබුණු උද්දච්ච මුහුණුවර ඔහුගේ ඒ උද්දච්චකම ඉවත් කරන්න දෙවියන් වහන්සේ ඔහුව තමන් ළඟට ගෙන්න ගැනීමේ ධන ගැස්වීමේ කටයුත්තකට ඔහුව යොමු කරලා තිබුණා. අපි ඕමනට වඩා දෙවියන් වහන්සේ දෙන ආශිර්වාද තුල දෙවියන් වහන්සේගෙන් දේවල් ලබාගෙන අපේම කරගෙන අපේම ශක්තියෙන් තමයි මේ හැමදේම ගොඩනගන්න කියලා හිතනකොට අපි විසින්ම හදාගත්ත අපේ දුර්වලකම් නිසා අපේ පාපය නිසා හැදෙන කුෂ්ඨ වලට සුවය තියෙන්නේ දෙවියන් වහන්සේගේ ළඟ පමණයි. ඒ නිසා අද වසංගත රෝගී තත්ත්වයක් හමුවේ අපි මේ දවස් සීකරන් මෙවැනි තාක්ෂණය ඔස්සේ මිසක් මුහුණට මුහුණ ශාරීරිකව මුණ ගැහෙන්න අපිට අවස්ථාවක් නැහැ. එසේ තිබියදී අපිට ස්වාමින් වහන්සේ මඟ පෙන්නලා දීලා තියෙනවා. ඔබේ කුෂ්ඨය මොකක්ද? ඔබට තියෙන කුෂ්ඨය මොකක්ද? ඒ කුෂ්ඨය සුවපත් කරගන්න මම මොකද්ද කරන්න ඕන? දෙවියන් වහන්සේ ළඟ දන නමන්න. වෙන කිසි කෙනෙක් ළඟට ගිහින් හරියන්නේ නැහැ. මේ රටේ තියෙන වසංගත රෝගී කුෂ්ඨය සුවපත් කරන්න සියලු ජනයා දෙවියන් වහන්සේ ළඟ සිටින්න ඕන කියන නිගමනය මම ඕගොල්ලන්ට ඉදිරිපත් කරනවා. දෙවනුව ස්වාමින් වහන්සේගේ දාසයා කියන නාමන්ට ඔහු තෝරාගත්තු තැන නෙවෙයි මම තෝරා දෙන තැන තමයි ඔබ ගිලෙන්නට අවශ්‍ය. ඔබ ගිලෙන්නට අවශ්‍ය. ඔබ පවිත්‍ර වෙන්න අවශ්‍ය. ඔබ ස්නානය කරන්න අවශ්‍යයි. හැබැයි ඔබ හිතන තැන නෙවෙයි. ඔබ කියන ක්‍රමයට නෙවෙයි. ඔබ කියන පර්ප නැත්තම් අබාන් කියන ගංගාවල නෙවෙයි. ඔබ ගිලෙන්නට ඕන මම කියන යොර්දාන් ගඟ. අද අපි මේ සීමිත ඉඩකඩ තුල නැත්තම් මේ නිවෙස් වලට වෙලා අපි ඇහිරිලා කොටු වෙලා ඉන්න සීමාව තුල අපේ ජීවිතයේ තියෙන බොහෝ කුෂ්ඨවලට තණ්හාව තියෙන්න පුළුවන්. අනිත් අයවට කරන අසාධාරණ වෙන්න පුළුවන්. අවංකව වැඩ නොක්‍රිය වෙන්න පුළුවන්. හිලා දැක් ගොඩක් දේවල් තියෙන්න පුළුවන්. අපේ උද්දච්චකම් වලට සුවේ තියෙන්නේ දෙවියන් වහන්සේ පෙන්වන තැන අපි යටහත් පහත් දෙනෙකු පමණයි. මේ යොර්දාන් ගඟේ ගිලනකොට නාමන්ගේ ජීවිතේ ඔහු කවදාවත් ලං නොවුණු යටහත් පහත් කමට කීකරු වෙන්න සිද්ධ වුණා. දෙවියන් වහන්සේට කීකරු වීම, යටහත් පහත් වීම, දෙවියන් වහන්සේට සවන් දීම නැත්නම් ඇහුම්කන් දීම මේ සියල්ලේ ප්‍රතිඵලය තමයි යොර්දාන් ගඟේ පිරිසිදුකම. ඒ නිසා
අපි අහලා තියෙනවා යේසුස් වහන්සේ යොහන් බෞතිස්තගේ අතින් යෝර්දාන් ගඟේ සුවපත් වෙච්ච හැටි. යොහන් බෞතිස් තවත් අය යෝර්දාන් ගඟේ බෞතිස්ම කරපු හැටි. යේසුස් වහන්සේගේ කාලේ තවත් ගෝලයන් විසින් ඒ කටයුත්ත කරපු හැටි. මේ සියලු දේ තුලින් අපිට පෙන්වන්නේ යේසුස් වහන්සේගේ ලේ ගංගාව නැමැති යෝර්දාන් ගඟේ අපි පවිත්‍ර වෙන්න තිබෙනවා. තුන්වෙනි කාරණාව මේ ආපු මිෂනාරිවරු මහ මුහුදේ ගිලී ජීවිත නැති කරගෙන සුළු බලාපොරොත්තුවක් ඇතුව ලංකාදීපයට ඇවිල්ලා තනි පුද්ගලයා හැටියට නැත්තම් දෙන්නෙක් හැටියට තමයි මේ ව්‍යාපාරය දිවයිනේ සතර දිග් භාගයේ ආරම්භ කළේ. ඔවුන් කල්පනා කරා මුළු ලංකාව පුරා මේ තත්ත්වය ඇති කරන්නේ. හැබැයි ඒක යම් ප්‍රමාණයකට රටේ පැතුරුණායින් පස්සේ අපේ අතින් අද වර්තමානයේ ඉතුරු කොටස කරන්න තිබෙනවා. ඉතුරු කොටස කරන්න නම් අපි මෙතෝදිස්තයන් හැටියට මේ දවසේදී නැවත ආපසු හැරී බලන්න තිබෙනවා. අපි දෙවියන් වහන්සේගේ දරුකමේ අය නේද කියලා. මේ අය බිහිකරු මෙතෝදිස්ත ව්‍යාපාරයේ පිරුණු තැන් අධ්‍යාපනය ලබා දීම, මුද්‍රණ ශිල්පය හඳුන්වා දීම, ඊළඟට පොත්පත් ලිවීම, පොත්පත් පරිවර්තනය කිරීම, වෙස්සි සමාජය, කාන්තා සංගමය, නොයෙක් ව්‍යාපෘති ව්‍යාපාර, ඒ වගේම සමිති සමාගම් මේ කණ්ඩායම් විසින් වෙස්සිතුමාගේ දර්ශනය තුල අරගෙන අද සභාවන් ඉන්න අපිට මේ උරුමය නැවත වතාවක් පණ ගන්නවන්න තිබෙනවා. ඒ නිසා ස්වාමින් වහන්සේ අපිට සංක්‍රාන්තික කාලයක් දීලා තියෙනවා. නාමන්ටත් එහෙම දුන්නා. නාමන්ගේ ඇති වෙච්ච ඒ කුෂ්ඨය සමග නාමන් වේදනා විඳ ගියා. නාමන්ගේ නිවසියෝ වේදනා වින්දා. නාමන්ගේ නිවස අපවිත්‍ර වුණා. නාමන්ගේ බිරිඳට මේක ප්‍රශ්නයක් වුණා. ඒ ගෙදරට ආපු වහල් කෙල්ලට මේක ප්‍රශ්නයක් වුණා. නාමන්ගේ යටහත්ව හිටපු සෙනඟට මේක ප්‍රශ්නයක් වුණා. මොකද මෑ නාමන්ට තියෙන ගෞරවයත් එක්ක කුෂ්ඨ රෝගය ප්‍රශ්නයක් වුණ නිසා. ඒ නිසා නාමන්ට සිදු වුණා දෙවියන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ කටයුත්තට ආපහු ජීවිතයක් පටන් ගන්න. අද අපි මේ වසංගත රෝගයෙන් පීඩා විඳින හැම දිනාට දෙවියන් වහන්සේ නැහැයි කියලා තර්ක කරන හැම දිනාට මම ආරාධනා කරනවා ඔබේ ජීවිතයට අපි විසින් ඇති කරගෙන තියෙන මේ විස නැති කර ගන්නට නැවත අලුත් ජීවිතයක් පටන් ගන්න කාලයක් ලැබිලා තිබෙනවා. බොහෝ විට හෙට අනිද්දා මේ රට නැවත විවෘත වෙනකොට අපි ඒක පටන් ගන්නට තිබෙනවා. ඒකට අපි සූදානම් වෙන්න තිබෙනවා. ඒ සමගම අවසාන කොට අපි දිසාවක් හැටියට, දිසාවන් හැටියට, මහාමන්ත්‍ර සභාව හැටියට අලුත් නිලධාරීන්, අලුත් නායකින් පත් වෙලා අලුත් ගමනක් යන්න යනවා. විශේෂයෙන් මහානායකතුමාට පුළුවන්කම ලැබිලා තියෙනවා අපිට දර්ශනයක් දෙන්න, විෂන් ඇන්ඩ් මිෂන් කියන අපගේ සේවයත් දර්ශනයක්, මෙහෙවරය සහ දර්ශනය කුමක්ද කියන පදනම යටතේ අලුත් නැම්මක්, අලුත් බලාපොරොත්තුවක් අපිට දීලා තියෙනවා. ඒ බලාපොරොත්තුව තුළ නාමන්ට සිදුවෙච්ච අවසාන සිදුවීමක් මම මතක් කරන්න කැමතියි. නාමන් කිසි දවසක දෙවියන් වහන්සේ විශ්වාස වූ නාමන් ඒ සුවයත් සමග ඇවිල්ලා මොකද්ද කිව්වේ? ලදරුවගේ සිරුරේ සමවගේ ඔහු සුවපත් වුණාම ඊශ්‍රායල් දෙවියන් වහන්සේ හැර වෙන දෙවි කෙනෙක් මේ බිහිමත නැහැයි කියලා ඔහු සාක්ෂියක් දැරුවා. මේ සාක්ෂිය අති ප්‍රබලයි. මොකද නාමන්ගේ ප්‍රසිද්ධිය ප්‍රබලයි. නාමන්ගේ තනතුර ප්‍රබලයි. නාමන්ට කළ හැකි දේ ප්‍රබලයි. නාමන්ගේ සාක්ෂිය නිසා නිතරගෙන්ම નિરાයාසයෙන් ප්‍රබල සාක්ෂියක් වෙනවා. ඒ නිසා අපිත් මේ සමාජය තුළ කිතුණුවෙක් වීම සහ යේසුස් වහන්සේගෙන් දෙවියන් වහන්සේගේ ආශිර්වාද ලබන්න හැටි අපේ සාක්ෂිය ප්‍රබල සාක්ෂියක් කරන්න පුළුවන්කම තියෙන්න ඕන. දෙවියන් වහන්සේ ජීවමානයි. යේසුස් වහන්සේ ජීවමානයි. යේසුස් වහන්සේ තුළ පාපයට ගැලවීම තිබෙනවා. එසේ නැත්නම් සතුන් දහස් ගණනක් ඈත අවුරුදු 80ක් වේපත් වූ මහල්ලෙක් වූ තෝමස් කෝක් වැන්න වූ නිර්වතින් මේ ආසියාතික වෙරළේ මිය යාමට මං කැමතියි කියලා තීරණ ගත් අය ඒ අයට තියෙන සාක්ෂිය නිසා තමන්ගේ ආදරණීය බිරින්දෑවරුන් අහිමි කරගෙන මාස ගණන්
සීතලේ මහමුද මැද ගමන් කරමින් ගිලිගිලි ආවේ ඔබටත් මටත් ඒ පණිවිඩය අරගෙන ඒ සාක්ෂි අරගෙන ඒ සාක්ෂිය තමයි මේ දියවින පුරා පාසල් ගණනාවක් ඇති කරන්නේ මේ රටේ ඉන්න දේශපාලන නායකයෝ හැම කෙනෙකුටම අධ්‍යාපනික වටිනාකමක් දෙන්න මෙතෝදිස්ස සභාව සමත් වෙලා තියෙනවා මාතර ගත්තත් ගාල්ල ගත්තත් ප්‍රසිද්ධ නගර ඔක්කොම ගන්නකොට ඒ බහුතරයකේ මෙතෝදිස්ත පාසල ගමින් ගමට අපිට හමු වෙනවා. ඒ වගේ බිහි වෙච්ච මිනිස්සු ස්වාමින් වහන්සේට ලොකු සේවාවක් ඉෂ්ට කරලා තියෙනවා. ඒ නිසා ඔබ සාක්ෂියක් වෙන්න. ඔබ සාක්ෂිකාරිනියක් වෙන්න. එසේ නොවීමේ පවත්තන මංගල් වලින් කිසි පළක් වෙන්නේ නැහැ. ඒ නිසා මම ඔබට ආරාධනා කරනවා මේ කාලයේදී විශේෂයෙන් අද දවසේදී දෙවියන් වහන්සේට ගරු වී ඇති සාක්ෂියක් වෙලා මෙතොස් ව්‍යාපාරිකට ගෙනියන්න ශක්තිය දෙන්න. ඒ අපගේ දිශාවට මහත් හයියක් වේ. දිශාවට මහත් අභියෝගයක් වේ. ඒ අභියෝග සියල්ලක් දෙවියන් වහන්සේ ගෞරවයට මහිමට පත් කරන්න ජයග්‍රහණයක් වේ. ඒ සඳහා අපි එක්වෙමු යාඥා කරමු. කැපුව. ඔබ සියලු දෙනාට දෙවියන් වහන්සේ කරුණාව ලැබෙනසේක්වා. ආමේන්. දේව මෙහෙයට සම්බන්ධ වුණා වූ ඔබ සියලු දෙනාට දක්ෂිණ දිසාවේ එවැන්ජලිස්ට් කමිටුව මගින් ඔබ සියලු දෙනාට ස්තුතිවන්ත වෙන අතර මේ අරමුණු කරා යන්නට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔබ සැමට ලැබේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපි යාඥා කරනවා දක්ෂිණ දිසාවේ එවැන්ජලිස්ට් කමිටුව මගින් ඉදිරියටත් කරනු ලබන වැඩසටහන් වලට ඔබට සම්බන්ධ වෙන්න කියලා ඔබ සියලු දෙනාට ආරාධනය කරනවා.
අපි මේ දේව මෙහෙය අවසන් කිරීම උදෙසා අනුග්‍රහය සඳහා හිස් නම යාඥා කරමු. දලබගේ ස්වාමීන් වන යේසු ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාව, මේ දෙවියන් වහන්සේගේ ප්‍රේමය, ශුද්ධාත්මයන් වහන්සේගේ සැනසීම, සහභාගීකම, ආශිර්වාදය ඔබ සියලු දෙනා සමගද මුළු මැවිල්ල සමගද දැනුත් මතු සදා කාලයටත් පවතින සේක්වා. ආමේන්.